ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්නතුනි මේ වනකොට අපි සමන්තපාසාදිකා විනය අට කතාවේ ආරම්භයේ දැක්වෙන ගාථා අතරින් ගාථා 11ක් විස්තර සහිතව සාකච්ඡා කරලා අවසానයි. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ 12 වන ගාථාව මේ ඉහළින්ම දැක්වෙන ගාථාව. මේ ගාථාව තමයි තං මේ නිසාමෙන්තු පසන්න චිත්තා තේරාච බික්ඛු නව මජ්ක්‍ධිමාච ධම්මප්පදීපස්ස තථාගතස්ස සක්කච්ඡ ධම්මං පතිමානයන්තා කියන ගාථාව. මේ ගාථාවේ පද පිළිවෙල මෙහෙමයි සකස් වෙන්නේ. ධම්මප්පදීපස්ස තථාගතස්ස ධම්මං පතිමානයන්තා ප්‍රසන්න චිත්තා තේරාච නවාච මච්චිමාච බික්ඛු මේ තං සංවන්නනං සක්කච්ඡ නිසාමෙන්තු. එතකොට මේ ගාථාවේ තේරාච බික්ඛු නව මජ්ක්‍ධිමාච කියන තැන ඡයනු දෙකක් තියෙන්නේ. නව මජ්ක්‍ධිම කියන පද දෙක සමාස වෙලා තියෙන්නේ. එතකොට අපිට පහසුයි ඒ විදිහට නැතුව තේරාච නවාච මජ්ක්‍ධිමාච කියලා වාක්‍යයක යෙදෙන විදිහට ඒක සකස් කරගන්න. ඒ වගේම මෙතන තං කියන වචනයෙන් හඟවන්නේ තමන් වහන්සේ රචනා කරන්නට බලාපොරොත්තු වෙන ඒ විනය සංවර්ණනාව. ඒකින්ද තං සංවන්නනං සක්කච්ඡ නිසාමෙන්තු කියලා අපිට යොදාගත්තාම අර්ථය වඩාත් පැහැදිලිව අරගන්නට පුළුවන්. ඒතර අපි බලමු මේ ගාථාවේ අර්ථය කොහොමද කියලා. ඇත්තෙන්ම මීට පෙර ගාථාවලදී මේ ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රස්තුතය ඒ සිදු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් පාඨකයාට අරගෙන එන්නට ගෞරවනීය අටකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විසින් කටයුතු යෙදුවා ඒ ගාථා හරහා. දැන් මේ ගාථාවෙන් එය අසන්නාට කොයි ආකාරයෙන් මේ පිළිබඳව පිළිපැදිය යුතුද කියන කාරණය තමයි පැහැදිලි කරලා දෙන්නේ. විශේෂයෙන්ම මේ විනය පිටකය ඍජුවම භික්ෂු ජීවිතයට උපාසක උපාසිකා එවැගේම සාමණේර සාමණේරි සික්කමානා කියනා වූ මේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ශ්‍රාවක පිරිසට වඩා භික්ෂු සහ භික්ෂුණී කියන ශ්‍රාවක දෙපිරිසට වඩාත් ප්‍රයෝජනයි. ඒ නිසා විශේෂයෙන් අටකථාචාර්යින් වහන්සේත් මේ විනය පිටකෙදී ආමන්ත්‍රණය කරලා තියෙන්නේ, හඬ අවදි කරලා තියෙන්නේ, ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ ඒ භික්ෂු භික්ෂුණී කියනා වූ ශ්‍රාවක දෙපිරිස ඉලක්ක කරගනිමින්. නමුත් ඒ දෙපාර්ශවයට මේ විනය පිටකයේ තියෙන ඉගැන්වීම් ප්‍රායෝගිකව පිළිපැදීම පිණිස අනිකුත් සික්කමානා සාමණේර සාමණේරි උපාසක උපාසිකා කියනා වූ ශ්‍රාවක පිරිස් වලින් විශාල පිටිවහලක් උපකාරයක් ලැබිය යුතුයි. ඒක නිසා එයාටත් මේ ඊටාම ප්‍රයෝජන වෙනවා. ඒ සියලු දෙනා මේ පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය
උන්වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ධම්මපදීපස්ස තථාගතස්ස. ධම්මපදීපස්ස තථාගතස්ස කියන්නේ ධර්ම ප්‍රදීපයක්, ධම් නැමැති පහනක් වූ තථාගතයන් වහන්සේගේ කියන අර්ථය. මේක සාරත්ථ දීපනිය පැහැදිලි කරන්නේ ධම්මපදීපස්සාති ධම්මෝ ඒව සත්ත සන්තානේසු මෝහන්ධකාර විදමනතෝ ප්‍රදීප සදිසත්තා ප්‍රදීපෝ වස්සාති ධම්මපදීපෝ භගවා කියලා. ධම්මපදීපය කියන්නේ ධර්මයේම සත්ත්ව సంతානයන්ගේ මෝහය නැමැති අන්ධකාරය දුරු කරනවා. අපිට ලෝකයේ තියෙන ලෝකයේ තියෙන අඳුර දුරු කරන ඉර, හඳ, තාරුකා වැනි විශාල වස්තු වගේම ගෙදර දැල්වෙන පහන විදුලි ආලෝකයේ උපකාර වෙනවා. එතකොට ඒ කාලේ හැටියට නම් අඳුර ඇති කුටියක ඒ අඳුර නැසුවේ පහනකින්. ඒ වගේ සත්ත්ව సంతානය නැමැති ගෘහෙහි ඇති මෝහන්ධකාරය නැමැති අඳුර දුරු කරන්නේ ධර්මයයි. ඒ ධර්මය ඒක නිසා පහනක් වගේ. මේ ධර්මය නැමැති පහන යමෙකුට ඇද්ද ඒ පුද්ගලයා ධර්ම ප්‍රදීපයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ධර්ම ප්‍රදීපය වෙන කවරෙක්වත් නෙමෙයි. ඔබ මම අප සියලු දෙනාගේ ඒ ශාස්ත්‍රූන් වහන්සේ වෙච්ච භාග්‍යවතුන් වහන්සේ. එතකොට ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රදීපයන් වහන්සේගේ කියන අදහස තමයි මේන් ලබා දෙන්නේ. ධර්ම ප්‍රදීප කියලා කියන්නේ නැත්නම් ධම්ම ප්‍රදීපෝ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ. ධර්ම ප්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ කියන අදහසයි මේන් අදහස් වෙන්නේ. ඒ වර්ගයේම අදහසක් තමයි වජිර බුද්ධි ටීකාවේ සඳහන් කරන්නේ ධම්මපදීපස්ස තථාගතස්ස කින් දස්සේති ප්‍රදීපට්ඨානීයෝ හි ධම්මෝ හිතාහිත ප්‍රකාශනතෝ. අපිට පාරේ යනකොට යන්න ඕනේ පාර නොයා යුතු පාර දැනගන්න අන්ධකාරේ කළුවරේ යනකොට පහනක් උපකාර වෙනවා. ඒ වගේ තමයි ධර්මයත් අපිට හිත අහිත දේ පෙන්වලා දෙනවා. ඒ ධර්ම ප්‍රදීපය දරන පුද්ගලයා ධම්මදරයි. ඒ තමයි තථාගතයන් වහන්සේ. ප්‍රදීප දරණට්ටානීයෝ ධම්මදරෝ තථාගතෝ තස්මා. එනිසා පරිනිබ්බුතේපි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් තස්මින් තථාගතේ තත්ත සෝකං අකත්වා සක්කච්ඡන් ධම්මං පටිමානයන්තා නිසාමෙන්තු තිතස්සේති. සාරාධනනා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑව තමයි. නමුත් අතවා ධම්මකායා තථාගත බුදුරජාණන් වහන්සේගේ දීඝනිකාය දැක්වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය තවමත් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තා කියලා දේශනා කළේ. ඒක නිසා ඒ දේශනා කරන ලද ධර්මයේ වාක්‍යයෙන් පනවන ලද විනය තථාගතයන් වහන්සේ හා සමානයි. තථාගතයන් වහන්සේ ධර්ම ප්‍රදීපයක් හා සමානයි. ඒක නිසා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් මාගේ ශාස්ත්‍රෝන් වහන්සේ පිරිනිවන් පාවදාලා කියලා ශෝකයක් කරන්නේ නැතුව ශ්‍රාවකයා මෙම වර්ණනාව මනාව අසාගෙන පිළිපැදිය යුතුයි කියන ආරාධනයයි මෙයින් කරන්න කියලා වජිර බුද්ධි ටීකාචාර්යින් වහන්සේ දක්වනවා. ඊළඟට අපි විමති විනෝදනීය දක්වා තිබෙන අදහස බැලුවත් ඒ අදහසත්
ඒ හා සමාන අදහසක් තමයි තියෙන්නේ. සාරත්ත දීපනියට සමාන අදහසක්. ධම්මපදීපස්සාති ධම්මෝ ඒව මෝහන්ධකාර විද්ධංසනතෝ ප්‍රදීප සදිසත්තා ප්‍රදීපෝ වස්සාති ධම්මපදීපෝ භගවා තස්ස කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. ඊට හා සමාන අර්ථයක් තියෙන්නේ. සාරත්ත දීපනිය හා සමාන. එතකොට ධර්ම ප්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ ධර්මය ධම්මං පතිමානයන්තා ඉමහත් ගෞරවාදරයෙන් පිළිගන්නා වූ ප්‍රසන්න චිත්තා පැහැදුණු සිත් ඇති තේරාච නවාච මජ්ක්‍ධිමාච බික්ඛු. මෙතනදී තේර කියන වචනේ පැහැදිලි කරනවා. ශාසනයේ ඊටාම වැදගත් වචනයක්. කවුරුත් මෙහි අර්ථය දැන සිටිය යුතුයි භාවිතා කිරීමේදී. ඉස්තවිර කියලා කියන්නේ එහි සිංහල වචනය. තෙරුන් වහන්සේ කියන වචනය නියම සිංහල වචනය. ඒ වගේම ඉස්තවිර කියන වචනය අපි පාවිච්චි කරනවා. පාලියෙන් තේර කියන වචනය භාවිතා කරනවා. කවුද මේ තේර කියලා කියන්නේ? තිරේහි සීලක්ඛන්දාදීහි සමන්නාගතත්තා තේරා. ස්ථිර සාර වූ සීලස්කන්ධාදියෙන් සමන්නාගත වූ බැවින් තේර කියලා කියනවා. සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධත්‍රය තමයි සීලස්කන්ධාදීහි කියලා මෙතන සඳහන් කරන්නේ. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධත්‍රයෙහි ස්ථිර වන්නට කෙනෙක්ට කල් ගත වෙනවා. සාමාන්‍ය සදහෙන් සසුන්වන් කුල දරුවෙක් පළමුව සාමණේරව ශාසනයට ඇතුළත් වෙලා ඉන්න අනතුරුව උපසම්පදා සීලෙහි පිහිටා සාමාන්‍යයෙන් වස් 10ක් ගත වුණු පසුව තමයි අපි තෙරුන් වහන්සේ නමක් හැටියට හඳුන්වන්නේ. තේර කියන වචනය භාවිතා කරන්නේ උපසම්පදාවෙන් වස් 10ක් ඉක්ම වූ ස්වාමින් වහන්සේ නමකට. එතකොට මේ ස්වාමින් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධත්‍රයෙහි ස්ථාවර නිසා තමයි ඇත්තටම තේර කියන වචනය භාවිතා කරන්නේ. එතකොට ඒ තෙරුන් වහන්සේ වස් 20ක් ගිය තැන අපි හඳුන්වනවා මහා තෙරුන් වහන්සේ නමක් කියලා. ඒ වගේම ශාසනයේ ඉන්නවා නවක භික්ෂූන් වහන්සේලා. ඒක තමයි නවා කියලා සඳහන් කළේ. නවක භික්ෂූන් වහන්සේලා කියන්නේ අච්චිර පබ්බජිතත්තා නවා. අලුත පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා. විශේෂයෙන් මෙතනදී අලුතෙන් උපසම්පදා වුණු ස්වාමින් වහන්සේලා තමයි සලකන්නේ. අලුතෙන් කියලා කියන්නේ උපසම්පදාවේ පටන් වස් 5ක කාලයක් ගත වෙන තුරු ඒ ස්වාමින් වහන්සේලා නවක භික්ෂූන් වහන්සේලා කියලා හඳුන්වනවා. තේසං මජ්ජේ භවන්තා මජ්ක්‍ධිමාච බික්ඛු. මේ ස්ථවිර තත්වයක් නවක තත්වයක් කියන අතරමැද, ඒ කියන්නේ වස් 5 පටන් වස් 10 සම්පූර්ණ වනතුරු කාලයේ සීමාව තුල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා හඳුන්වනවා මධ්‍යම භික්ෂූන් වහන්සේලා කියලා. එතකොට මේ තුන් ආකාරයේම ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් පැහැදුණු සිතින් යුක්තව මේ තං සංමනනං මගේ මේ
විනය පිටකයට තථාගතයන් වහන්සේගේ දේශනා මාර්ගය උද්දීපනය කරන ප්‍රකාශ කරන අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහා මොග්ගල්ලානාදී මහා රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, සබ්බකාමී ස්වාමින් වහන්සේ, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ආදී මේ මහ රහතන් වහන්සේලා සංගායනාවන්ගෙන් ආරක්ෂා කරගත්ත හතරවන ධර්ම සංගායනාවෙන් මේ ලක්දිවදී ග්‍රන්ථාරූඪ කරන ලද මේ අට කතා මාර්ගය ඒ පිළිවෙල අත නොහැර එහි පිහිටා මේ කරන කලින් පැහැදිලි කරපු වර්ණනා කරපු ඒ අට කතාව සක්කච්ඡං නිසාමෙන්තු මනාකොට අසත්වා කියලා තමයි ශ්‍රාවකයාට අටුවාචාරී බුද්ධඝෝෂ ස්වාමිපාදයන්න් වහන්සේ විසින් මෙත් සිතින් කරුණාබර සිතින් ආරාධනාවක් කරන්නේ මේ 12 වෙනි ගාථාවෙන්. ඊට පස්සේ අපි බලමු ඊළඟ ගාථාව. ඊළඟ ගාථාව තමයි බුද්ධේන ධම්මෝ විනයෝච වුත්තෝ යෝ තස්ස පුත්තේහි තතේව ඥාතෝ සෝ යේහි තේසං මතිමච්ච ජන්තා යස්මා පුරේ අට්ඨ කතා අකංසු කියන ගාථාව. එහි පද පිළිවෙල එන්නේ මෙහෙමයි. යස්මා යෝ ධම්මෝච විනයෝච බුද්ධේන වුත්තෝ සෝ තස්ස පුත්තේහි තතේව ඥාතෝ යේහි තේසං මතිමච්ච ජන්තා පුරේ අට්ඨ කතං අකංසු. යම් හේකින් යම් ධර්මයක් විනයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේද සෝ තස්ස පුත්තේහි ධර්මයේ සහ විනය ඒ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර ඖරස පුත්‍ර වෙච්ච ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් තතේව ඥාතෝ එසේම දැනගන්නා ලද්දේද යේහි තේසං මතිමච්ච ජන්තා ඒ යම් කිසි එබඳු සුතමේ ඥානයකින් හෙබි ගරු කටයුතු ස්වාමින් වහන්සේලා විසින් එම ධර්ම විනයෙහි යම් මතයක් ඉදිරිපත් කරන ලද්දේ නම් ඒ පාලි ඉදිරිපත් පෙළ ඉදිරිපත් කිරීම, ඒ වගේම හි අර්ථ කතාව, ඒ වගේම පාලි මුත්තක යම් වර්ණනාවක් ඇතොත් විස්තරයක් ඇතොත් ඒ සියල්ල දැන පුරේ අට්ඨ කතං අකංසු පෙර අට්ඨ කතාවන් සිද්ධ කළා. මීළඟ ගාථාව තමයි තස්මාහි යං අට්ඨ කතාසු වුත්තං තං වජ්ජයිත්වාන ප්‍රමාද ලේකං සබ්බම්පි සික්ඛාසු සකාරවානං යස්මා ප්‍රමාණං ඉද පණ්ඩිතානං. මෙම ගාථාවේ පද පෙළියෙන්නේ මෙහිමයි. මේ තමයි 14 වෙනි ගාථාව. එහි පද පිළිවෙල මෙහෙම ලැබෙන්නේ යස්මා ඉද සබ්බම්පි සික්ඛාසු සගාරවානං පණ්ඩිතානං ප්‍රමාණං තස්මාහි
යං අට්ඨකතාසු උත්තං ප්‍රමාද ලේකං තං වජ්ජයිත්වාන යම් හේකින් යස්මා යම් හේකින් ඉද මේ සම්බුද්ධ ශාසනයෙහි සබ්බම්පි සික්ඛාසු සියලු ශික්ෂාපදයන්හි සගාරවානම් පණ්ඩිතානම් ප්‍රමාණං ඉමහත් ගෞරවය ඇති පණ්ඩිත වූ නුවණැති ස්වාමින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ප්‍රමාණවත් වේද තස්මා ඒ නිසා යං අට්ඨකතාසු උත්තං ප්‍රමාදං ලේකං යම් කිසි අතීතේ කරන ලද මහා අට්ඨකතා මහා පච්චරිය අට්ඨකතා කුරුන්දිය අට්ඨකතා අන්ධකට්ඨ කතා ආදී අට්ඨකතාවන්ගේ ප්‍රමාද ලේකං කියලා කියන්නේ ලිවීමේදී සිදුවුණු යම් කිසි ප්‍රමාද දෝෂයන් වෙතොත් අන්නේ ප්‍රමාද දෝෂයන් අතහැර දමා වජ්ජීත්වාන තතෝච භාසන්තරමේව හිත්වා විත්තාර මග්ගංච සමාසයිත්වා විනිච්ඡයං සබ්බ මසේසයිත්වා තන්තික්කමං කිංචි අවොක්කමිත්වා කියලා ඊළඟ ගාථාව සඳහන් වෙනවා. ඒ තමයි 15 වෙනි ගාථාව. ඒ ගාථාවේ පදපිළිවෙල මෙහෙමයි. තතෝ බාසන්තරමේව හිත්වාච විත්තාර මග්ගං සමාසයිත්වාච සබ්බං විනිච්ඡයං අසේසයිත්වාච කිංචි තන්තිකමං අවොක්කමිත්වාච. මේකෙන් කියවෙන්නේ කල්නුත් සඳහන් කළා වගේ අර ප්‍රමාද ලිඛිත යම්කිසි ප්‍රමාද දෝෂයකින් ලියවුණු අඩුපාඩුකම් පුනරුක්ති ආදී තියෙනවා නම් අන්න ඒවා ඉවත් කරලා නමුත් සෙසු කරුණු සිංහල නැමැති මනෝරම්‍ය භාෂාවෙන් ඉවත් කරලා පාලියට මාගදී භාෂාවට නැගීම් පමණකින් ඒ භාෂාව පමණක් වෙනස් කරලා අර්ථය වෙනස් කරන්නේ නැතුව හිසාරය වෙනස් කරන්නේ නැතුව ක්‍රමවේදය වෙනස් කරන්නේ නැතුව ඒ සියල්ල ආරක්ෂා කොටගෙන භාෂාන්තරමේව හිත්වා ඒ තිබුණු භාෂාව පමණක් අතහැර දමා විත්තාර මග්ගං සමාසයිත්වා ඒ වගේම මහා අට්ඨකතාදිය දකින්න ලැබුණු ඊතා විස්තර වර්ණනා ක්‍රමවේදය අතහැර දමලා එය කෙටි කොට සමාසයිත්වා සංක්ෂිප්ත කොට සබ්බං විනිච්ඡයං අසේසයිත්වාච සියලු විනිශ්චයන් ඒ අට්ඨකතාවන්ගේ දකින්ට ලැබුණු විනිශ්චයන් සහ පාලි මුත්තක විනිශ්චයන් කිසි එකක් ඉතුරු කරන්නෙත් නැතිව සියල්ලගෙන කිංචි තන්තික්කමං අවොක්කමිත්වාච ඒ වගේම පෙළෙහියන ක්‍රමවේදය පැරණි අට්ඨකතාවන්ගේ තිබුණ ක්‍රමවේදය කිසි විටකත් එහි ඇති කිසිවක් මැඩගන්නේ නැතිව යටපත් කරන්නෙත් නැතිව තමයි මේ වර්ණාව සිද්ධ කරන්න කියන එක බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ විසින් නැවතත් සිහිපත් කරලා දෙනවා. මෙතන මේ සමාසයිත්වා කියන වචනයත් එක්ක මට කාරණයක් සිහිපත් වෙනවා කියන්න. ඒ තමයි අතීතේ තිබුණු මහා අට්ඨකතාදී අට්ඨකතාවන් දිගු වුණා. කිව යුතු සමහර කරුණු නැවත නැවත
කියවි තිබුණ බව තමයි අපි ඇහෙන් දැක්කේ නැතත් අපිට විශ්වාස කරන්න වෙන්නේ මේ ඉදිරිපත් කිරීම හරහා. එතකොට නැවත නැවත විස්තර කළ යුතු තැන් විස්තර නොකොට අතහැර දමා මේ සංක්ෂිප්ත කරන්නට බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට ඉතාම පිටිවහලක් වුණා මේ අට කතාවන් රචනා කරන්නට පෙර විසුද්ධි මාර්ගය රචනා කර තිබීම. විසුද්ධි මාර්ගයේ තුන් පිටකයෙහිම හරය සීලයෙන් ප්‍රඥාවතෙක් ප්‍රඥාවෙන් විමුක්ති ඥාන දර්ශනයතෙක් දේශනා කරලා තියෙන නිසා නැවත නැවත යම් තැනක එවැනි කරුණු ඉදිරිපත් කළ යුතු නම් එය නැවත නැවත අට කතාවේ රචනා කරන්නේ නැතුව විසුද්ධි මාර්ගයෙන් දැන කියා ගන්න කියලා ශ්‍රාවකයා යොමු කරන්නට පුළුවන්. ඒ විශාල පහසුවක් වුණා මේ ග්‍රන්ථය සියල්ලන්ටම චිත්ත ප්‍රසාදය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සමන්ත පාසාදිකාවක් වෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්න බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට. ඊළඟ ගාථාව තමයි අවසාන ගාථාව 16 වන ගාථාව. සුත්තන්ති කානං වචනාන මත්තං සුත්තානුරූපං පරිදීපයන්ති යස්මායන් හෙස්සති වන්නනාපි සක්කච්ච තස්මා අනුසික්කිතබ්භාති. යස්මා යම් හේකින් මේකේ පදපිලිවෙල පළවෙනියට අපු පදපිලිවෙල එන්නේ මෙහෙමයි. යස්මා සුත්තන්ති කානං වචනානං අත්තංච සුත්තානුරූපංච පරිදීපයන්ති අයං වන්නනා පිහෙස්සති තස්මා සක්කච්ච අනුසික්කිතබ්බා ඉති. අර්ථය මෙහෙමයි. යස්මා යම් හේකින් සුත්තන්තිකානං වචනානං අත්තං. මෙතනදී සාරත් දීපණී එහෙම පැහැදිලි කරනවා මේ කරන වර්ණනාවේදී සිංහල අට කතාවන්ගේ මේ සමහර ස්ථානයේ කියන්නේ වේරංජක් කාණ්ඩේ එනවා ධාන පිළිබඳව ආනාපාන සති භාවනාව සමාධිය පිළිබඳව විශාල විස්තරයක්. ඒ ඇත්තටම විනය පිළිබඳව විනයධරයන්ට පැහැදිලි කළ යුත්තක් නෙමේ. සූත්‍ර දේශනාවන් වර්ණනා කිරීමේදී කළ යුත්තක්. ඒක නිසා සූත්‍රාන්තිකයන්ට භාර කටයුත්තක් හැටියටයි දැක්කේ. නමුත් මෙහිදී බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ එම අර්ථත් අතහරින්නේ නැහැ. යත් පැහැදිලි කරනවා. මොකද සූත්‍රයට අනුරූප කරුණුත් සුත්තානුරූපංච පරිදීපයන්ති සූත්‍රයට අනුරූප කරුණුත් පැහැදිලි කරනවා. ඒ වගේම මෙන්න මේ කරුණු දෙකම පැහැදිලි කරන අයං වර්ණනාපි හෙසති මෙම විනය මාර්ගයේ වර්ණනාව වන නිසා තස්මා සක්කච්ඡානුසික්කිතබ්බා ඉති. එනේ නිසා මනාව ස්තවිර නවක මධ්‍යමාදී සියලු ස්වාමින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ අනුව හික්මිය යුතුයි කියලා ආරාධනා කරනවා.